ප්‍රදේශයකට මේ යම් ප්‍රදේශයකට කරන්ට් එක නැහැ කියලා තිබුණා මගේ රෙකෝඩින් එකේ ඉල්ලලා තිබුණා මට අර තේරුණා ළමයිතුත් ටිකක් අඩුයි කියලා. ඒ කරන්ට් එක නැහැ කියලා තියපු දරුවන්ට කරන්ට් එක ඇවිල්ලාද? මට එහෙම මැසේජ් දාපු අය කීප දෙනෙක් හිටියා. අපිට 6ට ආවා. දැන් ආවනේ. රයිට්. එහෙනම් ගැටලුවක් නැහැ. අපි බලමු. අපි නැවත ගානට යමු. ඔන්න ළමයි ගාන. රයිට්. තා විනාඩියක් දෙකක් දෙන්න ඉක්මනට ගාන හදලා ඉවර කරන්න. ඉවර වෙච්ච අය මැසේජ් එකක් දාන්න ඉවරයි කියලා. හරි. දැන් ළමයි කාල වේලාව ඇති. අපි මේක හදමු. කොහොම බලන්න මේක හදලා ඉවර වෙච්ච අය ඉන්නවද? ඉක්මනට කියන්න. ඉතර ඉවරද මේ ගාන හදලා? ජයති ඉවරයි. අපි බලමු. මේක පුතේ මේ ස්වර ටික දාන්න මේකට. A E I O U මේකට ස්වර ටික දාන්න ඉතිරි ඉංග්‍රීසි අකුරු ටික මේකට දාන්න B D F G H M I මේකනේ මේන්න මේම ඉතිරි ටික පුතේ පුළුවන් වෙන් රූප සටහන ඇතුළට අපිට ගාන්න දාන්න. රයිට්. එහෙනම් ඔන්න වෙන් රූප සටහන පිරෙව්වා. අපෙන් පුතේ ඊළඟට අහනවා මොකද්ද ඊළඟට අහන්නේ? අපි නැවත බලමු. ඔන්නමයි ස්ක්‍රීන් එකේ දානවා. ඊළඟට කියනවා A හා B අතර සම්බන්ධයක් කුලක අංකණයෙන් ලියන්න. කියන්න පුතේ A හා B අතර සම්බන්ධයක්. මේක B නේ. මේක B. A හා B අතර සම්බන්ධයක්. කවුද මේ සම්බන්ධය ලිව්වේ? A හා B අතර සම්බන්ධය කවුද ලිව්වේ? පුළුවන් ද කියන්න. right. මේවා නිතරම විභාගවලට අහන පුතේ. A හා අන්න හරි. ඔන ජනිත උත්තරයක් එවලා තියෙනවා. මතක තියාගන්න මෙන්න මේ B කියන කුලකයේ මේ B කියන ලොකු කුලකයේ උපකුලකයක් වෙනවා පුතේ A. B කියන තඩි කුලකයේ මෙන්න B කුලකය මේකනේ. ඒකේ උපකුලකයක් වෙනවා කවුද? A කියන කුලකය. එහෙනම් මම ලියනවා A උපකුලකයකි මෙන්න ලියන විදිය. A උපකුලකයකි B. මේක හතරවෙනි එකට උත්තරය. A උපකුලකයකි B.
right ඊළඟට පස්වෙනි ප්‍රශ්නය අපි ඒකත් බලමු පස්වෙනි එක බලමු A dash ඡේදනය B අඳුරු කරන්න A dash ඡේදනය B අපි බලමු A dash ඡේදනය B මෙන්න මේක පාට කරන්න ඕන A dash කියනකොට පුතේ A ට අයිති නැහැ A ට අයිති නැහැ හැබැයි B ට අයිති A ට නම් අයිති නැහැ මේ රවුමට අයිති නැහැ හැබැයි B රවුමට අයිති මේක පාට කරොත් මෙන්න මෙහෙමයි පාට වෙන්නේ. ඔය තියෙන්නේ A dash ඡේදනය B. ඔන්න. ඔක දැන් පාට වෙන්න ඕන. වටේ ටික මෙන්න මේ ටික A dash ඡේදනය B. අපේ ළමයින්ට තේරුණාද මේ ගාන? ඉක්මනට කියන්න වාසනා. හරිද? මම නිකන් උඟ දවසකින් ඕගොල්ලෝ හම්බුණා වගේ දැනෙන්නේ ළමයි. අපි මේ සඳුදා උදේ පන්තිය කරේ නෑනේ නේ. ඒකයි ටිකක් නේ. උඟ දවසකින් හම්බුන්නේ නෑ වගේ. නිකන් උරු පුරුදු නැති නමුත් තියෙන වගේ. කවිනි ඉන්නෝනේ. හොඳයි. රුචිර ශබ්ද බද්ධයක් නෑ මයික් ඔෆ් කරලා තියෙන්නේ සර්. ආනේ වුන් කරලා තියෙන්නේ. හරි. ඔයගොල්ලෝ ඉන්න බව අඟවන්න මැසේජ් එකක් හරි දාන්න පුතේ ඈ. නැත්තම් ඉතින් මටත් කම්මැලිනේ නේද? හරි. අපි මේ ඊළඟට හදමු. ඊළඟට. ඔයාලගේ පෙළ පොතේ හදමු 11 වෙනි ගාන. අච්චු පොතේ 11 වෙනි ගාන හදමු. ඒක හදලා කුලක ඉවර කරමුනේ. දැන් ගොඩාක් කරා අපි. බලමු. 11 වෙනි ගාන හදන්න ගන්න. අච්චු පොතේ 11. රවුමින් පිටේව නෑ ඒ ගානේ. රවුමින් පිටේව නෑ. ඒ දෙක අනිවාර්යෙන් රවුම තුල ඉන්නේ. රවුමින් පිටේව නෑ පුතේ. හරිද? right. 11 වෙනි ගාන. එක්තරා ගමක ජීවත් වන ගොවීන් 36 දෙනෙක් අල වගා කරති. අල වගා කරන ගොවීන් පුතේ 36ක් ඉන්නවලු. ඊළඟට මිරිස් පමණක් වගා කරන ගොවීන් 18ක් ඉන්නවලු. මිරිස් පමණක්. only මිරිස්. හරිද? අල වගා නොකරන ගොවීන් 24ක් ඉන්නවලු. අල වගා නොකරන ගොවීන් 24ක් වන අතර මිරිස් වගා නොකරන ගොවීන් 26කි. ඊට තොරතුරු වෙන් රූප සටහනක දක්වන්න. හරිද? right. අපි බලමු. මොනවද වගා කරන්නේ? අල සහ මිරිස්. අපි අඳිමු බලන්න වෙන් රූප සටහන. මේක කියනවා අල පමණක් වගා කරන අය ඉන්නවලු 30 දෙනෙක් අල වගා කරති මිරිස් පමණක් වගා කරන 18කි අල වගා නොකරන ගොවීන් 24කි මිරිස් වගා නොකරන ගොවීන් 26කි මෙහෙමයි ඉන්නේ ඔක මේන්න මෙහෙම right මේකට දාන්න පුතා අල මේකට දාන්න මිරිස් ඔන්න ඔහෙම අල සහ මිරිස් right අපි බලමු සර්වත්‍ර කුලකය 36යි එහෙමද 36 දෙනෙක් නෑ ගොවීන්ගෙන් 36 දෙනෙක් අල එහෙනම් අල රවුම 36 අපි දන්නවා දැන් මේ වෙනකොට අල කියනකොට මේ රවුමටම 36 දාන්න අල රවුම 36යි ඊළඟට පුතේ කියනවා මිරිස් පමණක් වගා කරන 18යි මිරිස් පමණක් එයාලා මිරිස් විතරමයි වගා කරන්නේ ඒක 18යි මිරිස් පමණක් 18යි ඊළඟට අල වගා නොකරන ගොවීන් 24කි පුතේ මේ බලන්න මේ අල වගා කරන සේරම 36යි අපි තර්කානුකූල වෙමු මේ අල රවුමේ ඉන්න 36ක් ඒ අල රවුම නැතිව එළියේ මේ සේරගෙම අල වගා නොකරන අය 24ක් ඉන්නවා
අලවලට අයිති නැති 24ක්. මෙන්න මේ 18ත් ඔය කියන 24 තුල ඉන්න පුතේ. මතක තියාගන්න. ඔය 18ත් ඉන්නවා මෙන්න මේ අලවලට අයිති නැති 24. මේ රවුමට අයිති නැති 24ක් සේරම 18ක් මෙතෙන්ට දාලා තියෙන නිසා තව කීයක් එන්න ඕනද? තව 6ක් එන්න ඕන. මේන්න මෙතෙන්ට 6යි. 18යි 6යි 24යි මේ 24 අලවගා නොකරන ගොවීන්. ඔන්න ඒක පිළිගුවා. මිරිස් වගා නොකරන ගොවීන් 26කි. මෙන්න බලන්න. මේ මිරිස් රවුම තියෙනව නේද පුතේ? ඔන්න අහගන්න ඒකත් වෙන විදිය. මේ මිරිස් රවුමට අයිති නැති 26ක් ඉන්නවලු. 26ක්. කියන්නේ මේ රවුමට අයිති නැති 26ක් ඉන්නකොට මෙතන දැනටමත් 6ක් ඉන්න මේ රවුමට අයිති නැති. 26ක් ඉන්න එකෙන් 6ක් මෙතන දැනටමත් ඉන්නවා. ඒ 6ට අමතරව තව 20 දෙනෙක් ඉන්න ඕන. මොකද සේරම 26යි. මෙතන 6ක් ඉන්නවනම් අර 20 කොහාටද දාන්නේ? මිරිස් වගා නොකරන 26යි. මේ තියෙන්නේ නම් මෙතෙන්ට කීයක් වැටෙන්න ඕනද? මෙතන 6ක් තියෙන නිසා මෙතෙන්ට 20යි. දැන් තා චුට්ටයි පුරවන්න තියෙන්නේ. මේ රවුමම 36යි. මෙතෙන්ට 20ක් හොයාගත්ත මේක 16යි. ඔන්න පුතේ වෙන් රූප සටහන පිළිගුවා. දැන් අහන ඕන ප්‍රශ්නයකට උත්තර ලියා ගන්න. දැන් ප්‍රශ්න වලට උත්තර ලියා ගන්න. හරි. ඔයාලා මට උත්තර ටික එවන්නකෝ. ටක් ගාලා එවන්න. මේ ප්‍රශ්න ටිකට උත්තර ඔයාලා මෙවන්න. දැන් වෙන් රූපෙත් ඇඳලා දීලා තියෙන්නේ. ශ්වේතා මට ওই ටිකට උත්තර එවන්න පුතේ. 1ට 6යි කියලා එවලා තියෙනවා. බලමු. ටක් ගාලා එවන්න. 6යි 20යි 16යි. එහෙමද අනිත් අය? සේරම එවන්න. ප්‍රශ්න තුනට උත්තර එවන්න. 6යි 20යි 16යි. හරි අපි බලමු පළවෙනි ප්‍රශ්නය. ඉහත වගා දෙක අතුරින් එකක්වත් නොකරන ගණන 6යි. එහෙනම් පළවෙනි උත්තරය 6යි. ඉහත වගා දෙක අතුරින් නොකරන ගණන 6යි. එහෙමයි. හරි. ඊළඟට පුතේ අල පමණක් වගා කරන ගොවීන් ගණන අලයෝ නෑ අල වගා කරන ගොවීන් මෙන්න පුතේ අල පමණක් 20යි. අංක 3 අල පමණක් 20යි. only අල. ඉහත වර්ග දෙකම වගා කරන ගොවීන් ගණන ඉහත වර්ග දෙකම. ඉහත වර්ග දෙකම කියන්නේ මේන්න මේක පුතේ 16ක් එනවා. හරි නේද? අන්න එහෙමයි වෙන් රූප සටහන් වල තොරතුරු පුරව ගන්නේ. හරිද? හරි. මේ ගාන හැමෝටම පැහැදිලිද? ඉක්මනට කියන්න. පැහැදිලිද නැද්ද? message please. පැහැදිලි සර්. හොඳයි. නියමයි. ඕකේ. මල්ෂා උත්තරයක් එවන්න. පැහැදිලි සර්. පැහැදිලි නෙවෙයි ජනිතු පැහැදිලි. හරි. ළමයි මට හිතෙන්නේ යන්නේ මේ පාඩම දාලා යන්න. තව එක ගානක් හදමුද? ඔයාලා කැමතිද පුතේ? තව එකක් හදමුනේ. මම නිකන් කුලගමන් හරි ආස පාඩමක් තව හදන්න හිතෙනවා. හා කැමති. නියමයි. 9 වෙනි ගාන. අන්න හරි යනිදෝ. ජනිතුට තේරුණා සර් හැරෙන්නේ මොන ගානද කියලා. අපි එනම් පුතේ හදමු 9 වෙනි ගාන. ඒක හොඳ ගානක්. right. 9 වෙනි ගාන වෙන් රූප සටහන අඳින්න උත්සාහ කරන්න. try එකක් දාන්න. බැරි දැන් මම කියලා දෙන්නම්. හරි. පටන් ගමු. අච්චුපතේ අභ්‍යාසයේ 9 වෙනි ගාන.
හංසක හරි අපි ආගමු පුතේ 9 වෙනි ගාන. ටියුට් එකේ 10 වෙනි ගාන හදන්න. ටියුට් එකේ 10 වෙනි ගානත් හදමු. කුලක ටියුට් එකනේ. මම චෝට්ටක් කුලක ටියුට් එක ස්ක්‍රීන් එකට දාගන්න try කරන්නම්. ඔයාලා ඉතින් අතරේ මේ වැඩේ කරන්න. සර් 9 වෙනි ගාන හදන්න නැත්තාද? හදන්න කියලා කිව්වේ පුතේ. ඒක හදන්න. නවවෙනි ගාන උත්සාහ කරන්නකෝ අපි බලමු ඊට පස්සේනේ. ටියුට් එකේ කීවෙනි ගානද පුතේ මට ඕගොල්ලෝ කිව්වේ 6 වෙනි ගානද? ඔය 10 වෙනි ගාන. ගුවන්යානයක පැමිණි සංචාරකයින් අතරින් 50 දෙනෙකු ප්‍රංශ භාෂාවද ඒ ගානද? චුට්ටක් කියන්න. නෑ සර්. ඒක නෙවෙයිද? 10 වෙනි ගාන. 6 වෙනි ගානද ඕන? 10 වෙනි ගාන. 10 ඕන. 10. 10 වෙනි ගාන ඉන්න බලන්න. ඔය මේ මිශ්‍ර පාසලක ඒ ගානද? ඔව් සර්. මිශ්‍ර පාසලක ගැහැණු ළමයි 30 දෙනාගෙන් 5 දෙනෙක් වම දෙල් ලියන අය වේ. 15 දෙනෙක් ගැහැණු ළමුන්ය දකුණෙන් ලියන පිරිමි ළමයි ගණන 17කි. ඒ ප්‍රශ්නෙද පුතේ? ඔව් සර් ඒ ප්‍රශ්නේ තමයි. ඔයාලා ඔය දැන් හදන 9 වෙනි ගානත් ඒ වගේම ගානක්. ඔයාලට 9 වෙනි ගාන හදන්න කියලා දුන්නොත් ඔයාලා ඒ ගාන හදනවා. මං ඉස්සෙල්ලා 9 වෙනි ගාන පුතේ කියලා දෙන්නම්. ආයි බලමු. හරි. එහෙනම් ඔන්න පටන් ගමු එකතු වෙලා. අවුරුදු ක්‍රීඩාවකට සහභාගී වූ දරුවන් 35 දෙනෙක් අතුරින් 19ක් පිරිමි ළමයි වන අතර 17 දෙනෙක් අවුරුදු 15ට වැඩිය. අවුරුදු 15ට අඩු ගැහැණු ළමයි ගණන 6කි. පටලැවෙනව ළමයි මොනවද මේ කියන්නේ? ගෑල් ළමයි ඉන්නවලු, පිරිමි ළමයි ඉන්නවලු, අවුරුදු 15ට වැඩි අය ඉන්නවලු, අවුරුදු 15ට අඩු අය ඉන්නවලු, වර්ග 4ක් තියෙනවා. මතක තියාගන්න ඔන්න ඔය විදිහේ ගැහැණු පිරිමි සහ තවත් මොකක් හරි වර්ග දෙකකින් ආපු ගානක ඒ වගේ ආපු ගානක අපි කරන්නේ ඔය කුලක දෙකෙන් ඒ කියන්නේ අපි අඳින වෙන්රූප සටහනේ මෙන්න මේ උපකුලක දෙකෙන් එකකට දෙන්න එක්ක ගැහැණු එක්ක පිරිමි එකකට දෙකෙන් එකයි දෙන්න ඕන. හරිද? එක්ක ගැහැණු එක්ක පිරිමි. හරිද? right. මේ ඕකේ තොරතුරු දීපු අනුව 35 දෙනෙක් අතරින් 19ක් පිරිමි. හරි. ලේසියිනේ අපි මේකට පිරිමි දාගමු. ඒක 19යි පිරිමි 19යි. මොන පිරිමි රවුම 19යි. ඔයාලා කිසි වෙලාවක පුතේ කිසි වෙලාවක මේ જાතියේ ගානක අනිත් රවුමට ගැහැණු දාන්න එපා. මේ වගේ ගණන් වල එකකට පිරිමි අනිත් එකට ගැහැණු දාලා හදන්න එපා. එකකට පිරිමි හරි ගැහැණු හරි දාන්න අනිත් එකට දාන්න ක්‍රියාව. අනිත් එකට දාන්න ක්‍රියාව. හරිද? අනිත් එකට ක්‍රියාව දාන්න. මොකද්ද ක්‍රියාව? මොකද්ද ක්‍රියාව? මෙතන ක්‍රියාවකුත් නැහැ. තියෙන්නේ අවුරුදු 15ට වැඩි අවුරුදු 15ට අඩු. එහෙනම් මම මේක රවුමකට දානවා. අවුරුදු 15ට හොඳ මොකද්ද? දත්ත වැඩිපුර දීලා තියෙන්නේ. 15ට වැඩි. ඕනෝ දීලා තියෙනවා. ඔන්න රවුන්ඩ් එක නම් කරා. දැන් තොරතුරු දාමු. අවුරුදු ක්‍රීඩාවකට සහභාගී වූ 35 දෙනෙක් අතුරින්
19 දෙනෙක් පිරිමි. සර්වත්‍ර කුලකය පුතේ 35යි. 19 දෙනෙක් පිරිමි. ඊළඟට කියනවා 17 දෙනෙක් පිරිමි ළමයි වූ අතර 17 දෙනෙක් අවුරුදු 15ට වැඩිය. එහෙනම් 15ට වැඩි ඉන්න 17ක්. මේ රවුම 17ක්. අවුරුදු 15ට වැඩි 17ක් ඉන්නවා. ඒකේ ගැහැණුද පිරිමිද කියලා අපි දන්නේ නැහැ. හැබැයි 17ට වැඩි ඔන්න ඔච්චර ප්‍රමාණයක් ඉන්නවා. 15ට වැඩි 17 දෙනෙක් ඉන්නවා. ඊළඟට කියනවා අවුරුදු 15ට අඩු ගෑල් ළමයි. අවුරුදු 15ට අඩු ගැහැණු ළමයි. කීයක් ඉන්නවද? කීයක් ඉන්නවද පුතේ? 6 දෙනෙක් ඉන්නවලු. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේක දාගන්න තැනක් තමයි නැත්තේ. අපි මේක කියවමු. ඔන්න බලන්න. ඔයාලා මං කැමති මයික් එක ඔන් කරලා මට උත්තර දෙනවනම්. මෙන්න මේ සම්පූර්ණ රවුම ඉන්නේ කවුද? අනේ උත්තර දෙන්න. දන්න තේරටම. මේ රවුම ඉන්නේ කවුද? කවුද ඉන්නේ? අනිත් අය කියන්න. මේ රවුම එක්කෙනයි කියන්න උත්තර නැහැ. මේ රවුම ඉන්නේ කවුද? පිරිමි ළමයි. පිරිමි ළමයි. මං අහන පුතේ මෙන්න මෙතන මැද ඉන්නේ කවුද? හොඳට බලලා කියන්න. මැද. මැද කියන්නේ දෙකටමයි තී කියන අදහසනේ. කවුද ඉන්නේ? 15ට වැඩි පිරිමි ළමයි. 15ට වැඩි අන්න හරි. 15ට වැඩි. මොකද 15ට වැඩි රවුම වෙන්නත් ඕන පිරිමි ළමයි වෙන්නත් ඕන. මේක ලස්සන නමක් දෙනවා. අවුරුදු 15ට වැඩි පිරිමි ළමයි. එහෙනම් 15ට වැඩි පිරිමි ළමයි. හරිනේ? දැන් අපේ ළමයි කියන්න. මෙතන ඉන්නේ කවුද? හොඳට බලලා කියන්න. මෙතන ඉන්නේ කවුද? 15ට අඩු. අන්න හරි පුතේ. මෙතන ඉන්නේ පිරිමි ළමයි. හැබැයි ඒ පිරිමි ළමයි අවුරුදු 15ට අඩු අය. මොකද පිරිමි ළමයි වර්ග දෙකයි. එකක් 15ට අඩු අනිත් එක 15ට වැඩි. මේක 15ට වැඩි පිරිමි ළමයි ටික. මේක 15ට අඩු පිරිමි ළමයි ටික. දැන් පුතේ ඔයාලා කල්පනා කරලා කියන්න මෙතන ඉන්නේ කවුද? 15ට අඩු ගෑන් ළමයි. අඩු නෙවෙයිනේ. මේක අඩු රවුම නෙවෙයිනේ. අවුරුදු 15ට වැඩි මොන ළමයිද? මේ රවුමේ ඉන්නෙම සේරම කොල්ලෝ ටික. කොල්ලෝ ටික අපි කොටු කරලා තියෙන්නේ උන් අරහි මෙහි යවන්න හොඳ නැති නිසා. හරි? හරිද? මෙන්න මේ රවුම ඉන්නේ පුතේ පිරිමි ළමයි. මෙතන ඉන්නේ මතක තියාගන්න කීයද? මෙතන ඉන්නේ අවුරුදු 15ට වැඩි ගැහැණු ළමයි. මෙතන ඉන්නේ අවුරුදු 15ට වැඩි ගැහැණු ළමයි. ඔන්න එකක් කියලා දුන්නා. 15ට වැඩි ගැහැණු ළමයි. දැන් ඔය තේරම අතරේ මෙන්න මෙතන ඉන්නේ කවුද? මෙතන. මෙතන ඉන්නේ කවුද? අවුරුදු 15ට අඩු ගෑනු ළමයි. අන්න හරි. මෙතන ඉන්නේ පුතේ ගෑල් ළමයි. පිරිමි ළමයි ටික අපි කියුනේ රවුම් කරලායි තියෙන්නේ කියලා. මෙතන ඉන්නේ ගෑල් ළමයි. ඒ වගේම මේගොල්ලෝ 15ට වැඩිත් නෑ. 15ට වැඩි ගෑල් ළමයි ටික මෙතරනේ. එහෙනම් මෙතන ඉන්නේ 15ට අඩු ගෑල් ළමයි. එහෙනම් අපේ ප්‍රශ්නේ කියනවා අවුරුදු 15ට අඩු ගෑල් ළමයි 6යි. මෙතෙන්ට 6යි. ඕන. හරි නේද? දැන් ඔයාලට ගිය සතිය පුතේ කියලා දුන්න මැද හොයන්න ලේසි ක්‍රමයක්. මැද හොයන්න ලේසි ක්‍රමයක්. කියන්න මැද කීයක් එයිද? 7යි. කීයද එන්නේ? 7යි. කොහොමද හොයන්නේ? මේ 19යි 17යි 6යි එකතු කරා
ඒ ටික එකතු කරලා අඩු කරා සර්වත්‍ර කුලක 35. එතකොට මැද එනවා. කීයක් එනවද? 19යි 6යි 25යි 25යි 17යි 42යි අඩු කරා 35ක් මැද 7යි අර පුතේ මැද 7යි. මැද 7 නම් මෙතන 12යි 17න් 7ක් ගියාම 10යි. හරි. ඔන්න ඔයයි එන්නේ. right okay. දැන් අපි පිළිතුරු සපයමු. සුදුසු වෙන්නෝක සටහනක් කීයද දක්වන්න දැක්වුවා. දෙවැනි එක අවුරුදු 15ට වැඩි පිරිමි ළමයි ගන්න. 15ට වැඩි කොල්ලෝ මේ ඉන්නේ 15ට වැඩි කොල්ලෝ 7යි. 15ට වැඩි කොල්ලෝ 7යි. එහෙනම් ඔන්න වැඩේ ඉවර කරගන්න. හරි ටියුට් එක හම්බ වෙච්ච නැති දරුවෝ මට මේ පන්ති ඉවර වෙලා කියන්න. දැන් කියන්න එපා. පන්ති ඉවර වෙලා කියන්න පුතේ. ඉවරද මේ ගාන හදලා ඉවරද? ඉක්මනට කියන්න. මේක හදලා ඉවරද? ඉවරයි සර්. හරි. දැන් ඔයාලට මේ වගේම ගානක් තමයි ටියුට් එකේ තියෙන්නේ. අපි කමක් නැහැ වෙලාව ගියාට. ඔයාලට මම ඉතින් කොහොම හරි මේ වැඩ ටික තල්ලා දෙනවනේ උපරිම. ඒක නිසා මම වගකීම අරන් කරන්නේ. ඔයාලට මම සිලබස් එකේ කොහෙවත් අඩු කරන්නේ නැහැ. වැඩියෙන් ඉගෙනුවත් ඒක නිසා මම ඊළඟ ගානක් බය නැතුව හදනවා. වෙලාව ගියාට කමක් නැහැ. හරි. එහෙනම් පුතේ මෙන්න ඊළඟ ගාන අපි ස්ක්‍රීන් දාලම දෙන්නම්. ටියුට් එක නැති අයට මෙන්න මේ 10 වෙනි ගාන පුතේ මේක මේ ප්‍රශ්නේ තියෙන්නේ කෑලි දෙකකට තියෙන්නේ. ඔයාලට ගාන පේනවා ඇති සමහර විට 10 වෙනි ගාන පිටු දෙකක තියෙන්නේ. පළවෙනි පැත්තේ ප්‍රශ්නේ තියෙනවා දෙවෙනි පැත්තේ අහනවා ඊට පස්සේ ප්‍රශ්න සමූහයක්. හරි උත්තර දෙන්න බලන්න. ඔයාලා එකකට ගැහැල් ළමයි දැම්මොත් අනිත් එකට පිරිමි ළමයි දාන්න එපා. එකකට දාන්න ඔය ලියන අත වම තින්ද දකුණින්ද කියලා.
ළමයි ළමයි ඇහෙනවද ඉවරද නෑ සර්. තව වෙලාව ඕනද ඔයාලට හදන්න ඉක්මනට කියන්න තව කල්පනා කරන්න වෙලාව දෙන්නන්නේ හරි අපි දැන් යමු ළමයි ගාමට මිශ්‍ර පාසලක සිටින ළමුන් 35 දෙනාගෙන් 5 දෙනෙක් වම තිල් ලියන අය වෙනවලු එහෙනම් මේ කුලක දෙක ඇඳලා තියෙන්නේ වම තිල් ලියන අය සහ දකුණ තිල් ලියන අය එකතු කරලා ගෑනු ළමයි සහ පිරිමි ළමයි සම්බන්ධ වෙන්න සර්වත්‍ර කුලකය 35යි මේක A මේක B ඔයාලා අවශ්‍ය නම් ස්ක්‍රීන් එක මාරු කරගන්න 5 දෙනෙක් වම තිල් ලියන අය වේ 15 දෙනෙක් ගෑල් ළමයි පුතේ අපි ඒක දාගමු එහෙනම් වම තිල් ලියන අය මේකට දාමු වම තිල් ලියන අය 5 දෙනෙක් වම තිල් ලියන එහෙනම් වම තිල් ලියන රවුමම 5යි බලමු දාලා ඊළඟට බීට දාමු 15 දෙනෙක් ගැහැල් ළමයි එහෙනම් මේක ගැහැණු ළමයි ඒක 15යි ඉන් 15ක් නෙවෙයිනේ 15 දෙනෙක් ගැහැල් ළමයි දකුණ තිල් ලියන පිරිමි ළමයි ගණන 17යි දැන් ළමයි ඔන්න ඔය 17 කොහාටද දාන්නේ ඕක දැම්මනම් වැඩේ ඉවරයි පුතේ ඔය 17 දාන තැන කියා කොහාටද දාන්නේ දකුණ තිල් ලියන පිරිමි ළමයි කොහෙද ඒ අය ඉන්නේ මේක කොටස ඉවරයි. ඉතින් තව පොත් තුනක් තියෙනවා. තව පොත් තුන මේ පොත මේ අද පටන් ගන්න මේ පාන. මම හිතියමනේ මම මේ මෙන්න මේ ගාන හදන්න ළමයි කතා කරන්නේ මයික් ඔෆ් කරලා අපි ඊළඟ පොත කරන්නම් දැන් අහගන්නකෝ දැන් කතා කර කර ඉන්න සමහර අය පාඩමට අවධානය නැහැ හරිය නිකිනේ දැන් අහගන්න මෙන්න මේ ළමයි දැන් අපි බලමු වෙන් කරගෙන මෙන්න මෙතන ඉන්නේ වම තිල් ලියන සෙට් එක මේක ලියන්නේ වම තිල්
ඒ ටික වමතින්. මේ ටිකේ ඉන්නේ ගෑල් ළමයි. මේ මැද ඉන්නේ පුතේ වමතින් ලියන ගෑල් ළමයි. වමතින් ලියන ගෑල් ළමයි. මෙන්න මෙතන ඉන්නේ වමතින් ලියන හැබැයි ගෑල් ළමයි නන් නෙවෙයි. කවුද? පිරිමි ළමයි. මෙතන ඉන්නේ ගැහැණු ළමයි හැබැයි වමතින් ලියන අය නෙවෙයි. දකුණතින් ලියන අය. මේක හරියට තේරුම් බේරුම් කරගමු. මෙන්න මෙතන ඉන්නේ කවුද? පොඩ්ඩක් කියන්නකෝ බලන්න ළමයි. මෙතන ගෑල් ළමයි වෙන්නත් බෑ නේද? මෙතන වමතින් ලියන අය වෙන්නත් බෑ නේද? කවුද එනං ඇත්තේ? දකුණතින් ලියන පිරිමි ළමයි. දකුණතින් ලියන පිරිමි ළමයි. අන්න ඒක 17යි කියලා දීලා තියෙනවා. මැද හොයන විදිය මතකද? මතකද මැද හොයන විදිය? මැද හොයන්නේ මේ සේරම එකතු කරා. ඒකෙන් අඩු කරනවා 35. 15යි 5යි 20යි 20යි 17යි 37යි 35 අඩු කරන් 2යි. එහෙනම් ළමයි මැදට 2යි. මැදට 2 නම් 5න් 2ක් මෙතෙන්ට නිසා මේක 3යි. ඊළඟට මේ රවුමම ළමයි 15යි 2ක් මෙතෙන්ට ගිය නිසා මේක 13යි. ඔන්න වැඩේ ඉවරයි. දැන් අපේ ළමයිට තේරෙනවද මෙන්න මෙහෙම જાතියේ ගානක් ආවොත් යමක් කරගන්න හැමෝගෙම මැසේජ් එක දාන්න මේ જાතියේ මේ මොඩල් එකේ ගානක් ආවොත් පුළුවන් හදාගන්න එක්කෙනෙක්ටවත් බෑ වගේ මොකුත් නැහැ එක්කෙනෙක්ට පුළුවන් දෙයියනේ කියලා ඕෂදීට නම් පුළුවන් කියලා දාලා තියෙනවා අනිත් අය නේද ජයතිටත් පුළුවන්ලු කවින්දත් පුළුවන්ලු හංසකටත් පුළුවන්ලු හරි දැන් එහෙනම් මේකේ ප්‍රශ්න ටිකට පුතේ අපි උත්තර ලියමු. පොඩ්ඩ බලන්න ප්‍රශ්න ටික. හරි. මෙන්න ප්‍රශ්න. මෙන්න ඔබට ලැබෙන පළවෙනි ප්‍රශ්නය. මෙම තොරතුරු වෙන් රූප සටහනකින් දක්වන්න. හරි දැක්කුවා. ඊළඟ එක. වමතින් ලියන පිරිමි ළමයි ගණන කීයද? වමතින් ලියන පිරිමි ළමයි. 3යි. 3යි නේ. මෙන්න වමතින් ලියන මේ දෙක ගෑල් ළමයිටයි තියෙනම් මේ තුන පිරිමි ළමයි. ඊළඟ තුන්වෙනි ප්‍රශ්නය බලලා කියන්න පුතේ තුන්වෙනි එක කොහොම එන්නේ? දකුණතින් ලියන ළමුන් ගණන කීයද? දකුණතින් ලියන ළමයි ගන්න පුළුවන් නම් කියන්න දකුණතින් ලියන ළමයි කීයක් ඉන්නවද? හොඳ ප්‍රශ්නයක්. දකුණතින් ලියන ළමයි කීයක් ඉන්නවද? 30ක් ඉන්නවා. 30ක් ඉන්නවා. අනිත් අය මොකද කියන්නේ දකුණතින් ලියන ළමයි 30ක් ඉන්නවලු. ඇත්ත තමයි පුතේ. ඔයාලට පේනවද වමතින් ලියන 5යි ඉන්නේ. වමතින් ලියන 5යි ඉන්නේ. ඉතින් 35න් 5ක් වමතින් ලියනවා කියන්නේ මේ 35න් 5ක් වමතින් ලියනවනේ දෙයියනේ. ඉතුරු 30ම දකුණතින් ලියන්නේ. එහෙනම් උත්තරේ එනවා 30යි. හතරවෙනි ප්‍රශ්නය අංක 4. ඉහත වෙන් රූප සටහන මත A' ඡේදනය B. A' ඡේදනය B. අඳුරු කර දක්වා එම සිද්ධිය වචනයෙන් විස්තර කරන්න. A'ට අයිති නැති Bට අයිති මෙන්න මේ ටික. Aට අයිති නැති Bට අයිති. මෙන්න මේ ටික වචනයෙන්ුත් විස්තර කරන්නලු ළමයි. මෙන්න මේ 13 ගැන වචනයෙන් විස්තරයක්. මොකද මේ පාඩ කරලා තියෙන්නේ 13ක ප්‍රදේශයක්. අන්න ඒක ගැන වචනයෙන් යමක් කියන්නේ මේ 13 කවුද පුතේ? ඒක ගෑල් ළමයි රවුමේ ඉන්න 13. ඒ ගෑල් ළමයි 13 මොන අතින්ද දන්නේ නැහැ ලියන්නේ නේද? බත් කන අතින් ලියන්නේ දකුණින්. එහෙනම් මේක ලියන්න පුළුවන් 13 ගැන දකුණතින් ලියන ගැහැණු ළමයි. එහෙනම් ලියනවා දකුණතින් ලියන ගැහැණු ළමයි. ගැහැණු ළමයි. දකුණතින් ලියන ගැහැණු ළමයි. හරි. ඔන්න ඒ ගාන එතනින් ඉවරයි. ඔන්න බලන්න අපේ ළමයි ටියුට් එහෙම කළා හොඳයි. රයිට්. අනිත් අයටත් මං කියනවා දෙන ටියුට් කරන්න කියලා. ඕවා දෙන්නේ ඔයාලට කරන්නනේ. සමහර අය ඉතින් ඕවා එහෙම්ම තියාගෙන ඉන්නවා.
හරි. ඔන්න දැන් පැයකට ආසන්න කාලයක් කුලක පාඩම පැහැදිලි කිරීමක් කරා. ඇති නේද පුතේ කුලක? ඇතිනේ. මේ වගේ ගානක් මට මතකයි තව තිබුණ මේ බස් රථයක මගින් ගෙන් ගැහැණු අය සහ පිරිමි අයගෙන් කුඩ රැගෙන යන ගැහැණු අය කුඩ රැගෙන නොයන පිරිමි අය. කියන්නේ බස් රථයේ ඉන්න මගින්ගෙන් එක කොල්ලක් කුඩ රැගෙන යනවලු තව කොල්ලක් කුඩ රැගෙන යන්නේ නැහැලු. එක කට්ටියක් ගෑල් ළමයිලු අනිත් පිරිමිලු. ගෑනු ළමයි නෙවෙයි ගැහැණු අනිත් පැත්ත පිරිමි. එහෙමයි තියෙන්නේ. right. අපි ඔන්න පාඩම මෙතනින් අවසන් කරමු. එහෙනම් ළමයි ඔන්න ගණිතයේ එක කොටසට වැදලා කියලා පැත්තකට දාන්න. අවශ්‍ය වෙලාවට නැවත ගන්න. ඔයාලට ගණන් අච්චු පොත් 3ක් නෑ පුතේ මට අහුණ කවුරු හරි 3ක් තියෙයි කියන 2යි තියෙන්නේ. මෙයින් පොත් 3ක් තිබුණා නම් උගන්වන්න වෙන්නේ ඊළඟ අවුරුද්දේ මැද හරිය. මොකද මේ තඩි පොත් 2ක් තියෙන්නේ. හරි. මේ දෙවැනි කොටස ගන්න අතට. අනේකත්වය කියන්නේ කවිෂා අවයව ගණනට. අනේකත්වය කියන්නේ අවයව ගණනට. දැන් මේ ඒ කුලකේ අනේකත්වය කියන්නේ අවයව ගණන 5යි. එහෙමයි. ඒක මගේ ටියුට් එකේ තිබුණානේ මට මතකයි. අනේකත්වය. හරි. අපි ළමයි යමු අද අලුත් පාඩමට 19 වෙනි පාඩම තියෙනවා. ලියන්න. ලඝු ගණක අද ඇත්තටම මේ ළමයිට මොකක් හෝ පන්තියක් වැටලා තියෙද මේ වෙලාවට නිකන් එහෙම මොකක් හරි තේරෙනවා. අද නෑ නේද අපේ මේ හොඳ ගෝලියෝ ටිකක් නෑනේ. මොකක් හරි තියෙන පන්තියක් නේ. හරි. පස්තර පාඩම නේද කරනවයි කිව්වේ? අද පස්තාරද කරනවා කිව්වේ? සෞන්ද කරනවයි කිව්වේ පස්තාරනේ. පස්තාර කරනවා කියලා තියෙන්නේ. ඔයාලට පස්තාර කොළ ලෑස්ති කරගන්නත් කියලා කිව්වා. හරි මෙහෙම කරමු. කමක් නැහැ. අපි මේක දවස් දෙකකට බෙදාගෙන කරගමු. සෞන්ද පන්තියේ පස්තාර කරමු. එහෙම හොඳයි නේද? කොහොම රෙකෝඩින් එක තියෙනනේ. සෞන්ද පස්තාර ටික යම් මේකේ ලව් ගණකයක් පස්තාර කොහොමත් මේ අපිට පොතේ ලියන්න දෙයක් නැහැ. ඔයාලගේ පොතේ නෝට් ලියන්න දෙයක් නැහැ. ඒක පස්තාර පොතක් හදාගන්න පොළ ටිකක් අමුණලා ඒකෙම ලියලා පස්තාර ඉවරයක් කරමු. ඒතර පස්තාරයි මේකයි පටලවෙන්නේ නැහැ. ඒක වෙනමම පස්තාර පොතක යන්නේ. අද ලඝු ගණක බැහැල්ලු. ඇයි මයින්ඩ් එක හරි නැද්ද? අද ලඝු බෑ. බලන්නකො මේ ළමයි තුත් මේ කවුද වගේ ලඝු ගණක ලියා ගන්න. ඒකත් ලඝු ගණක එක කියලා කොටසක් තියෙන පුතේ වෙනවා. හරි ලඝු ගණක කරනවා. ලඝු ගණක 1. පස්තාර කොළ නැහැ. පස්තාර පොතක් ගන්න පුතේ. අර තියෙනව නේද සයන්ස් බුක් කියලා තියෙන්නේ. සයන්ස් බුක් කියලා පොතක් තියෙන්නේ. අන්නේ පොතක් ගන්න. එතකොට පස්තාර පොතට ඒක වඩා සුදුසුයි. මම ඔයාලට යෝජනා කරන්නේ පුළුවන් නම් පොතක් ගන්න. පිටු 40 පොතක් තිබුණොත් ඇති. හැබැයි ඔය සයන්ස් බුක් එකේ පිටු 40 පොත් දැන් එනවා හරි අඩුයි ළමයි. ඒකයි මම කිව්වේ පුළුවන් නම් මේ ගන්න නැත්තම් කොළ ටිකක් අමුල්ලා පොතක් හදාගන්න කියලා. මේ තියෙන තත්ත්වෙත් එක පස්තාර කොලක් නැහැලු. බෝරු කියනවද මන් දන්නේ මේ ළමයි. හරි නේද? පස්තාර කොල නැති වෙන එකක් නැහැ. ලියන්න. පිටු 80 හරි පිටු 80 පොතක් අරගත්තාම හොඳට මැති ජනිදු. අපි ලස්සන පස්තාර පාඩම කරමු. සෞන්ද දෙයට කරමුකෝ. එතකොට හරිනේ. right. අයි බලමු. ලඝු ගණක ගත්තේ නැති අය ගන්න. සමුදනේ කරන්නේ කාලය තියෙනවා. එදාට අපි උදේ පාඩම කරමු. හරිද ළමයි? right. එහෙනම් ඔන්න ලඝු ගණක පටන් ගන්න යන්නේ.
ඔයාලට මතක ඇති පුතේ මෙන්න මේ වගේ ලියනවට කියන්නේ මොන ආකාරයට ලියනවා කියලායි. 2 බල 3 සමානයි 8යි. මේක මොන ආකාරයකද මේ? මේක අපි ඉගෙන ගත්ත 6 වසරේ ඉඳලා ඉගෙන ගත්තේ. මේ මොන ආකාරයද? දර්ශක මේකට කියන පුතේ දර්ශක ආකාරය කියනවා. මේකට කියන දර්ශක ආකාරය. මේක දර්ශක ආකාරය. මේක කියන්නේ දෙකෙහි තුන්වෙනි බලය. දෙකෙහි තුන්වන බලය 8 වේ. දෙකේ තුන්වන බලය 8 වේ. මේක දර්ශක ආකාරය. මම දැන් මෙන්න මේ ලියන ප්‍රකාශනය ලඝු ආකාරයට ලියනවා. මේකට කියනවා ලඝු ආකාරය. මේක ලඝු ආකාරය. හරිද? රයිට්. මෙන්න මෙහෙමයි ලඝු ආකාරයට ගන්න. හරි. දැන් අහගන්නකෝ. ලඝු ආකාරයට ලියනකොට කරන්නේ මෙන්න මේ ප්‍රකාශනේ මේ දර්ශක ආකාරයට ලියලා තියෙන කොටසේ මෙන්න මේ උඩ තියෙන දර්ශකයේ යනවා පුතේ සංඛ්‍යාවට. මේ 3ට කියන්නේ දර්ශකය කියලා. මේ 8ට කියන්නේ සංඛ්‍යාව කියලා. මේ 2ට කියන්නේ පාදය කියලා. දැන් ඔය ටික මතක තියාගන්න. 2ට කියන්නේ පාදය. 3ට කියන්නේ දර්ශකය. 8ට කියන්නේ සංඛ්‍යාව. එහෙනම් දර්ශකය යනව සංඛ්‍යාවට සංඛ්‍යාව වෙනවා දර්ශකයට. ඔය දෙක මාරු වෙනවා. ඔන්න ඔය ඊතල දාපු විදියට මාරු වුණාම ලඝු ආකාරයට මෙයා සෙට් වෙනවා. ලඝු ආකාරයට ලියනකොට පුතේ ඉස්සරහට දානවා LOG කියලා ලඝු. පාදය දෙක එහෙමයි. දැන් පුතේ වෙන්නේ මේ 8 එනවා 3 ගාවට. එහෙනම් 8 මෙතෙන්ට ඇවිල්ලා 8 තිබිච්ච තැනට මේ 3 යනවා. right. මෙන්න මෙහෙම ලියනවට කියනවා ලඝු ආකාරයට ලියනවා කියලා. මේක කියවන්නේ කොහොමද දන්නවද? දෙකෙහි පාදයට 8හි ලඝු ගණකය 3 වේ. බලන්න ලියන විදිය. දෙකෙහි පාදයට පුරු වෙන්න මේ ලියන විදිය. දෙකෙහි පාදයට 8හි ලඝු ගණකය. දෙකෙහි පාදයට 8හි ලඝු ගණකය 3 වේ. එහෙනම් මෙන්න දර්ශක ආකාරය මෙන්න ලඝු ආකාරය. දැන් පුතේ අපි සාධාරණව මෙන්න මෙහෙම එකක් ගමු. x වල y සමානයි z. මෙන්න දර්ශක ආකාරය. දැන් ඕගොල්ලෝ මේක පුතේ ලඝු ආකාරයට මට හරියට කියන්න බලන්න. ලඝු ආකාරයට. මේ තියෙන්නේ දර්ශකය මට කියන්න මේක ලඝු ආකාරයට. ලඝු මොකක්ද වෙන්නේ? මාරු වෙන දේ අල්ලගන්න. x වලින් z සමානයි y. අන්න හරි. මෙන්න මේ දෙන්න පුතේ මාරු වෙන්නේ. දර්ශකය යනව සංඛ්‍යාවට එහෙනම් x වල z සමානයි y ට. x වල z සමානයි y ට. මේක කියවන්නේ x පාදයට z ලඝු ගණකය y වේ. හරිද? right. ඔන්න මම පාඩම ආරම්භයක් දුන්න ඔයාලට ලඝු ආකාරය සහ දර්ශක ආකාරය. right. මේ දෙක පොතේ දෙපැත්තේ ලස්සනට ලියා ගන්න. මේක මේ පැත්තේ පොතේ අනිත් පැත්තේ මේක.
ඉවරද ළමයි? ඔය ටික ලියන් ඉවර නම් කියන්න ඈ. හරිනේ. දැන් ඔයාලා මතක තියාගන්න මේක දර්ශකාකාරය මේක ලඝු ආකාරය. ඔක පටලවන්න එපා ළමයි. හරිද? කිසිසේත් පටලවන්න එපා. මේක නොතේරුණු කෙනෙක් ඉන්නවා නම් දැම්ම කියන්න. ගැටලුවක් නැහැනේ. හරි. ඊළඟට ඔකේ අනිත් පැත්තක් තියෙන පුතේ. අනිත් පැත්ත. මොකක්ද අනිත් පැත්ත? ඉස්සෙල්ලා තියෙන ලඝු ආකාරය. අනිත් පැත්තේ තියෙන දර්ශකාකාරය. ලඝු 5/25 සමානයි 2යි. මේක ලඝු ආකාරය. මේක දැන් දර්ශක ආකාරයට පෙන්නකොට පුතේ කරන්නේ මෙහෙමයි. LG අයින් කරන්න. දර්ශක වලට දාන්නේ නැහැනේ. බලන්න එතෙන්දි වෙන්නේ මේකයි. මේකේ සංඛ්‍යාව සහ දර්ශකය මාරු වෙනවා. මෙතන දර්ශකය සංඛ්‍යාවට ගිහිල්ලා සංඛ්‍යාව දර්ශකයට එනවා. ඔන්න ඔය දෙක පුතේ මාරු වෙනවා. එහෙනම් මට ලියන්න පුළුවන් ලඝු දාන්න එපා. 5/2 මේ දෙක උඩට එනවා. මේ 25 මෙතෙන්ට යනවා. 5/2 සමානයි 25. තව උදාහරණයක්. ලඝු x වල r සමානයි 8. x වල r සමානයි 8. රයිට් ලියමු. එහෙනම් මේක ලියනවා r 8 ගියා a r ට ආවා. x වෙනස් වෙන්නේ නැහැ. හැමතිස්සෙම පාදය නියතයි ළමයි. පාදය xමයි. a උඩට එනවා. r a තියෙන තැනට යනවා. මෙන්න මේකට කියනවා ලඝු දර්ශක ආකාරයෙන් ලියනවා කියලා. මේ කියපු දෙයක් තේරුණාද ළමයින්ට? ඉක්මනට කියන්න. පැහැදිලිද ඔය කියපු එක? ඔකේ අනිත් පැත්ත. ඔව් සර්. කාටද පැහැදිලි? හරි පුතේ. එහෙනම් ඔකත් ලියාගමු. ඔකේ අනිත් පැත්ත. ටක් දාලා ලියමු. ඉක්මනට කියන්න පුතේ. හරිද? හරි සර්. හරි. හරි සර්.
රයිට් මම ඔයාලට දෙනවා චූටි වැඩක් කරන්න මේක කරලා දෙන්න 19 එක අබ්ජාපේ දෙවනි ගානයි තුන්වෙනි ගානයි 19 එක අබ්ජාපේ පිටුව 4 පිටුව 4 පළවෙනි ගාන චුට්ටක් තියෙන්න හරින කියලා දෙන්නම් 2යි 3යි ගණන් දෙක හදන්න කොටස් තියෙනවා සේරම 12ක් විතර තියෙනවා රයිට් එහෙනම් හැමෝම පටන් ගන්න අපි අන්තිම උත්තර ටික සාකච්ඡා කරමු විනාඩි 5ක් දෙන්නම්
හරි ඉවරද ළමයි මේ ගණන් දෙක හදලා ඉවරද ඉක්මනට කියන්න ළමයි තාම ඔව් ලියනවද සර්. ඉවරයි ඔන්න මම උත්තර ටික කියනවා එහෙනම් පුතේ හැමෝම ටට්ටක් ගාලා හරියක් දාගන්න ඔන්න පටන් ගන්න පළවෙනි එක 5 3 සමානයි 125යි 5 3 වෙනි බලය 125යි අතු පෑනක් කරන් හරි දාගන්න 5 3 වෙනි බලය 125යි ඊළඟට 10 5 වෙනි බලය 10 5 වෙනි බලය ලක්ෂයයි 10 5 වෙනි බලය ලක්ෂයයි 10 5 වෙනි බලය ලක්ෂයයි ඊළඟට පුතේ a වල y සමාන වෙනවලු x ට a වල y සමානයි x a y සමානයි x ඊළඟ එක p වල q සමාන වෙනව a ට පස්වෙනි එක a වල බිඳුවෙනි බලය සමාන වෙනව එකට වේගය වැඩි නම් කියන්න ඊළඟට m වල පළවෙනි බලය සමාන වෙනවා m ට මම හිතන්නේ හැමෝගෙම මේක හරියන්න ඕනේ ඉතර ලොකු දේවල් ටිකක් නෙවෙයි චූටි දේවල් ටිකක් ලඝු වල කිව්වේ ඊළඟට ඔකේ අනිත් පැත්ත තුන්වෙනි ප්‍රශ්නය තුන්වෙනි එකක් කියන්නද පුතේ ඉක්මනට කියන්න තුන්වෙනි එකට උත්තර තා චුට්ටක් ඉන්න සර්. ඇයි රසාංගි මෙච්චර වෙලා බෝල ලිව්වේ නැද්ද හරි බෝඩ් එකේ ලියන්න අනේ කොළු බෝඩ් එකේ ලියන්නලු අනේ ඉතින් නේද හරි එහෙනම් ටක් ගාලා උත්තර ටික බෝඩ් එකේ ලියන්න පළවෙනි එකට උත්තරය ලඝු දෙකේ 256 සමානයි බලන්න පුතේ මේ උත්තර තියෙද කියලා 8 මේක අංක 1 අංක 2 ලඝු 10 10000 සමානයි 4 අංක 3 ලඝු 7 343 සමානයි 3යි හතරවෙනි එක ලඝු 20400 සමානයි 2යි පස්වෙනි එක ලඝු a වල y සමානයි x ලාස්ට් 6 වෙනි එක ලඝු p වල q සමානයි a ඕන්න වෙනවා රයිට් ඔන්න මම බෝඩ් එකෙත් ලිව්වා උත්තර ටිකක් කිව්වා දැන් චෙක් කරගන්න හරිද වැරදිද කියලා හරි ළමයි අපි ඊළඟ කොටසට යමුද ටක් ගාලා තුනෙහි පාදයට 27 ලඝු ගණකය 3 වෙයි. ඔන්න ඔහම ලියනවා. තුනෙහි පාදයට මේක ලියන්නේ මෙහෙමයි පුතේ. තුනෙහි පාදයට 27 ලඝු ගණකය. මේක ලියන්නේ මෙහෙමයි. ලඝු තුනේ පාදයට 27 ලඝු ගණකය. එමය ලියන්නේ. තුනේ පාදයට 27 ලඝු ගණකය උත්තරේ එන්න ඕන 3 වෙයි. තව එකක් පීහි පාදයට කිව්හි ලඝු ගණකය r වෙයි. එහෙනම් ලියන ඉස්සෙල්ලා ලඝු ආකාරයෙන් ලියන්නේ ලඝු පීහි පාදයට කිව්හි ලඝු ගණකය r වෙයි. ඔන්න පුතේ උත්තර. බලන්න මේ වගන්ති ලෙස ලියපු එකක් අපි සංකේතාත්මකව ඔන්න ප්‍රකාශ කරා ලඝු ආකාරයෙන්. හරි. ඔයාලා මේ උදාහරණ දෙකක් ලියාගෙන
අභ්‍යාසයේ පළවෙනි ගාන හදන්න දැන්. පළවෙනි ගාන. එතකොට අභ්‍යාසෙ මම ඉවර කරනවා. අභ්‍යාසෙ මොහලත් එක්ක හදන මන් දැන්. හරි. මේ දෙක ලියන් අභ්‍යාසයේ හදන්න පළවෙනි ගානේ කොටස් පහක් තියෙනවා. ළමයි ඉවර නම් කියන්න උත්තර ටික විතරක් ලිව්වහම ප්‍රමාණවත් පුතේ. වගන්ති ලියන්න එපා. ඉවර නම් මැසේජ් එකක් දාන්න. ඉවරද? ඉවරයි සර්. හරි. ඉවරයි. ඉවරයි සර්. මොන පුතේ උත්තර ලියනවා. හැම එකටම ලඝු කියලා ලියවෙන්න ඕන. right. පළවෙනි එක. දෙකේ පාදයට 32 ලඝු ගණකය 5යි. ඊළඟට 10 පාදයට 10 ලඝු ගණකය 3යි. ඊළඟට 5 පාදයට x ගේ ලඝු ගණකය කීයද? y. ඊළඟට p පාදයට q ගේ ලඝු ගණකය r. ඕවා හරිනම් පුතේ හරියක් දාගන්න හැමෝම. q පාදයට r හි ලඝු ගණකය කීයද? p. ඕන වෙනවා. ඔබ තමයි. හරි. දැන් මෙන්න මෙතනින් පස්සේ ඔයාලට මම අලුත්ම තව දේවල් ටිකක් කියලා දෙනවා. ඊට පස්සේ තමයි ඔගේ ලඝු ගණක නීති වලට ඒ ටිකට යන්න තියෙන්නේ. මේ පාඩමේ හොඳම හරියක් තමයි අපි ඔන්න දැන් පටන් ගන්න යන්නේ. අපිට තව වෙලාව තියෙන නිසා ඔය ටික කරගන්න පුළුවන් වෙයි. ඔන්න ළමයි දැන් හොඳට අහගන්න.
right මම ලියනවා ලඝු දෙකේ 8 වෙනි බලය සමානයි 3යි. හරි සමානයි 3 ඕනෙත් නැහැ. හරි පුතේ මම මෙහෙම ලියලා තියෙනවා. මේ කියවන්නේ කොහමද? දෙකෙහි පාදයට 8ෙහි ලඝු ගණකය. දැන් මේකේ උත්තරේ තමයි අපෙන් අහන්නේ. මේකට කීයක් උත්තරේ එන්න ඕනද? මේකට කීයක් උත්තරේ එන්න ඕනද? ඔයාලා හිතන්නේ කීයක් එන්න ඕනේ? 3යි. 3යි. කොහොමද ඔයාලා 3 කියලා තීරණය කරේ? මේකට උත්තරේ කියන්න කොහෙද? ඔකට උත්තරේ කියන්නකො කීයද එන්නේ? 2යි. මෙන්න මේක මෙහෙම ක්‍රමයක් තියෙන පුතේ ගන්න. ඔන්න බලා ගන්නකො. දැන් මෙතන මේ තියෙන දර්ශකයේ තියෙන නේද 8. හොඳ දාගන්න. මෙන්න මේ 8 ලැබෙන්නේ මෙතන තියෙන මේ 8 ලැබෙන්නේ මේ දෙකේ ඉලක්කම කී සැරයක් මෙහෙම ගුණ කරොත් පුතේ. මේ 8 ලැබෙන්නේ දෙක කී සැරයක් ගුණ කරොත් මෙහෙම. කී සැරයක් ගුණ කරන්න වේවි. ඔන්න බලන්න. දෙවරක් 2 4යි. 4 වරක් 2 8යි. එහෙනම් 8 ලැබෙන්නේ දෙක කී සැරයක් ගුණ කරොත්ද? 3 සැරයක් ගුණ කරොත්. එන උත්තරේ එනවා 3යි. උත්තරේ එනවා 3යි. අන්න එහෙම ගන්න ක්‍රමයක් තමයි ඔය සර් කියලා දෙන්නේ. දැන් කියා 25 ලැබෙන්නේ මේකට උත්තරේ හොයන්නේ මෙහෙමයි. 25 ලැබෙන්නේ 5 කී සැරයක් ගුණ වුණොත්. දැන් උත්තරේ දාන්න ඩග්ගා. 25 ලැබෙන්නේ මේ උඩ තියෙන දර්ශකයේ 25 ලැබෙන්නේ 5 කී සැරයක් ගුණ කරොත් පුතේ. 5 5න් ගුණ වෙන්න ඕනේ නැහැ. 5 දෙසරයක් ගුණ වෙන්න ඕනේ. එහෙනම් උත්තරේ 2යි. මේක බලමු. LD LOD 10 10000. මේකට උත්තරේ කීයක් වේවිද? 10 10000. 4යි. 4යි. කොහොමද ආවේ? 10000 ලැබෙන්නේ පුතේ 10 කී සැරයක් ගුණ කරොත්? 10 මෙහෙම කී සැරයක් ගුණ කරොත් 10000ක් සෙට් වෙන්නේ. 4 සැරයක් ගුණ කරොත් තමයි 10000ක් සෙට් වෙන්න. උත්තරේ 4යි. එහෙනම් මෙයාගේ අපි කියනවා උත්තරය 4යි කියලා. හරි නේද? right. ඔන්න ඔය ටික ඕගොල්ලෝ චුට්ටක් මතකයේ තබා ගන්න ඕන. මේ ගණන් 3 ලියා ගන්න. මම තව උදාහරණ කීපයක් දෙන්නම්. හරි. ඔය ටිකත් අදා. හරි ළමයි. ඔන්න පුළුවන් ටිකට උත්තර ලියන්නකෝ. පුළුවන් ටිකට.
ළමයි කොහොමද තත්ත්වය? මේකට උත්තරේ කියන්නේ මෙන්න මේ ටික ටිකක් අමුතුයි පුතේ. මේ ටික අමුතුයි. ඒ ටික කියලා දෙන්නම්. උඩ දෙකට උත්තර මොනවද දෙන්නේ? මේ ටික චුට්ටක් වෙනස් ඈ. ඒ ටික මතක තියාගන්න දුන්නේ. පළවෙනි එකට 5යි කියලා ජයති දාලා තියෙනවා. ඊළඟට 3යි. 3යි. 32 ලැබෙන්නේ පුතේ දෙක කී සැරයක් ගුණ කරාමද? 32 ලැබෙනවා දෙක කී සැරයක් ගුණ කරොත්ද? මම දැන් 5 සැරයක් ගුණ 4යි 8යි 16යි 32යි 5යි. 125 ලැබෙන්නේ 5 කී සැරයක් ගුණ කරොත්ද? 3 සැරයක් ගුණ කරා. 3 සැරයක් ගුණ කරොත්. එහෙනම් උත්තරේ එනවා 3යි. right. ඊළඟට ළමයි මෙන්න මේ ටික කොහොමද කරන්නේ? විනාඩියක් ඉන්න. හරි. මතක තියාගන්න ළමයි මෙන්න මේ ටික හදන්නේ මෙහෙමයි. ඔයාලා ඔන්න ඕනම තැනක මෙන්න මෙහෙම LG කියලා දැක්කොත් මෙතන තියෙන්නේ LOG නෙවෙයි පුතේ මේක නෙවෙයි. ඔයාලා ලියනකොට මොනව ලියුවත් දන්නේ නැහැ. LOG ලඝු නෙවෙයි LG ලඝු කියලා තියෙන්නේ. මතක තියාගන්න මෙන්න මේ වගේ ගණන් වල අපි හැමතිස්සෙම පාදය 10යි කියලා තමයි ගණන් හදන්නේ. ඒකට අමුතුවෙන් මේ වගේ පාදයක් දෙන්න ඕනේ නැහැ. LG කියලා දැම්මොත් මෙතන අනිවාර්යෙන් අපේ හිතේ තියෙන 10යි කියලා. එහෙනම් උත්තරේ බලමු. 10 ලැබෙන්නේ 10 කී සැරයක් ගුණ කරොත්ද? එක සැරේ. එහෙනම් උත්තරේ 1යි. එහෙනම් LG 10 1යි. හරි. මට කියන්න මෙතන පාදය කීයද? LG කියන්නේ පාදේ 10යි. එතෙන් දාමු. දැන් කියන්න 100 ලැබෙන්නේ 10 කී සැරයක් ගුණ කරොත්ද? මේ 100 ලැබෙන්නේ 10 කී සැරයක් ගුණ කරොත්ද? දෙසරයක්. දෙසරයක්. එහෙනම් LG 100 කියන්නේ 2යි. LG 10 කියන්නේ 1යි. එහෙනම් මෙතනත් පුතේ අපි මෙතෙන්ට 10 කිසින් දාගමු දැන් කියන්න. 1000 ලැබෙන්නේ 10 කී සැරයක් ගුණ කරොත්ද? 3 සැරයක්. 3 සැරයක්. එහෙනම් කොහේදී හරි LG 1000 කියලා දැක්කොත් 3යි. LG 100 2යි. LG 10 1යි. ඔය ටික මතක තියාගන්න. හරි නේද? right. ලියාගන්න මේ ටිකක් ලිව්වේ නැති අය. ඉවරද ළමයි? හරි. මම දැන් ඔයාලත් එක්ක චූටි ගණන් කීපයක් හදලා ඔය අභ්‍යාසයේ ඉතුරු ගණන් ටිකක් දෙන්නම් කරන්න. තා පොඩ්ඩක් අහන් ඉන්නකො පුතේ. හරි. LOG 4 16 සමානයි x. හරි. මට පුතේ කියන්න මේ x ට කීයක් වැටෙන්න ඕනද? දැන් මෙච්චර වෙලා ගණන් හැදුවනේ. x ට කීයක් උත්තරේ වැටෙන්න ඕනද? 2. කොහොමද ඔයාලා දැන් මේක තීරණය කරේ? මේ උඩ තියෙන 16 ලැබෙන්නේ පුතේ 4 කී වාරයක් ගුණ වුණාමද? 16 ලැබෙන්නේ 4 කී සැරයක් ගුණ කරොත්ද? දෙපාර. දෙපාරක්. මෙන්න මෙහෙම ගුණ වෙන්න ඕන. 4 වරක් 4 16. එහෙනම් මේ x ට ලැබෙන උත්තරේ x සමානයි 2යි. මේ වැරදිලාවත් පුතේ මෙන්න මෙහෙම තිබුණොත් ඔයාලා මොකද කරන්නේ? මෙන්න මෙහෙම තියෙනවා. මෙතන තියෙනවා 9
සමානයි 2යි. දැන් කියන්න දරුවනේ x ට කීයද එන්න වෙන්නේ? ටිකක් කල්පනා කරන්න වෙයි. x ට 3 දෙන්නේ. 9 ලැබෙන්නේ මෙයා කී සැරයක් ගුණ වෙලාද? දෙසරයක්. හරිද? එහෙනම් උත්තරේට ඔයාලා කියන විදිහට මොකක්ද දෙන්නේ පුතේ? 3යි. 3 දැන් එක සැරේට one shot ඔළුවට එන්නේ නැති අයට පුළුවන් මෙහෙම වැඩක් කරන්න. ඔන්න ඔය ලියලා තියෙන එක ඕනනම් පුළුවන් ඔයාලට මෙන්න මෙහෙම අපිට හදාගන්න. ලඝු ආකාරය දර්ශක ආකාරයට පෙන්නනවා. ඔන්න බලන්න x වල 2 මෙතෙන්ට 9 මෙතෙන්ට. මේ තියෙන්නේ ලඝු ආකාරය, ඒ දෙක මාරු කරා දර්ශක ආකාරය. x වල දෙවනි බලය සමානයි 9යි. x වල දෙවනි බලය සමානයි 9ක් ලියනවා 3 දෙවනි බලය කියලා. අපි මේ වගේ ගණන් වල කියනවා උඩ පාද දෙක සමාන නිසා යට දර්ශක සමානයි. එහෙනම් පුතේ x වල අගය 3යි. එහෙනම් ඔයාලා කියපු උත්තරේ හරි. x වල අගය 3යි. එක සැරේට බැරි අයට ඔන්න එහෙම ක්‍රමයක් කිව්වා. මේකත් බලන්න. මේකට මොකද වෙන්නේ? හොඳට බලන්න. ලඝු පහේ x සමානයි 4යි. මේ x ට කීයද පුතේ එන්නේ? x ට කීයක් එයිද? චුට්ටක් කල්පනා කරලා කියන්න. ඕන්නම් ලඝු වලින් one shot බැරි අයට මේක දර්ශක වලට පෙරලා පහර දෙන්න පුළුවන්. කැමති විදියක්. x ට කීයක් එයිද? මම ඒකයි කිව්වේ. එක සැරේට බැරි නම් දර්ශක වලට දාලා හදන්න. සංඛ්‍යාව දර්ශකයට දැන් දර්ශකය සංඛ්‍යාවට සංඛ්‍යාව දර්ශකයට. ඔන්න ඒක මාරු කරලා ලියනවා. පහේ මේ 4 එනවා උත්තරේ සමානයි x මෙතෙන් යනවා. පහේ 4 වෙනි බලය සමානයිලු x ට. කියන්න පුතේ පහේව 4ක් ගුණ කරොත් කීයද? 625යි 625 5 25යි 25 125යි 125 625යි. එහෙනම් පුතේ x වලට එනවා 625. හරි නේද? right. එහෙනම් හැමෝම මේ උදාහරණ තුනක් ලියාගන්න. ළමයි ඉවරද පුතේ මේ ටික? අනේ සර් මේ උදාහරණ තුන විතරයි ලියන්න කිව්වේ. ඉවරයි සර් ඉවරයි නේ.
අනිත් දරුවොත් ඉවරද? ඉවරයි සර්. හරි. එහෙනම් ඔව් ළමයි සර්. තා පොඩි වැඩ ටිකක් තියෙන ඒ ටික කරලා ඉවර කරමු. ඒතකොට අභ්‍යාස ඉවරයිනේ කරදරයක් නැහැනේ. ආයි පුතේ 4 වෙනි ගාන හදමු අභ්‍යාසේ. ඔයාලා ඒ ගාන උපරිම උත්සාහ කරලා හදලා දෙන්න. ඒකේ කොටස් ටිකක් වැඩිපුර තියෙනවා. 9ක් තියෙනවා. ඔය කොටස් 9ට විනාඩි 4.5ක් දෙන්නම්. එකකට විනාඩි භාගය ගානේ. ඇතිද මදිද? නෑ එක 5ක්ම දෙන්නම්කෝ. හරි දැන් පටන් ගන්න. ළමයි ඉවර නම් කියන්න. ඕක ඔයාලට නොතේරෙන ගානක් දෙකක් තියෙන්න පුළුවන්. කරගෙන යන්නකෝ. අඩුපාඩු තියෙන ඒවා කියලා දෙන්නම්.
ඉවරයි හරි බලමු අනිත් පැත්ත ඉක්මනට ඉවර කරගන්න ළමයි හරි ඔන්න මේ ඉවරයි කියලා මැසේජ් එක දාලා තිබුණා අපි යමු ළමයි හිමින්තරේ උත්තරවලට පළවෙනි එකට පුතේ 3 ගුණ කරන්න වෙනවා 5 වතාවක් 5 වතාවක් ගුණ කරොත් 343යි එහෙනම් පළවෙනි එකට උත්තරය 5ක් එන්න ඕන next බලන්න ආවද නැද්ද කියලා හරිද පළවෙනි එකට 5යි තුනේ සර්. හරිනේ හරි ඊළඟ එකට පුතේ 100 ලැබෙන්න නම් 10 දෙසරයක් ගුණ කරන්න ඕන x2යි තුන්වෙනි ප්‍රශ්නය අපි බලමු 216 අපේ දරුවා මට කියන්න පුතේ 216 ලැබෙන්න 6 කී සැරයක් ගුණ වෙන්න ඕනද උත්තරය එහෙනම් x වලට එනවත් 3 හතරවෙනි ප්‍රශ්නය මෙන්න ඔබට ලැබෙන හතරවෙනි ප්‍රශ්නය x වල 25 සමානයි 2යි. ඔයාලා කියන්නේ පුතේ x ට කීයක් වෙන්න ඕනද? 5යි. 5යි. x ට 5යි. ඒ වගේ ගානක් අපි හැදුවා. පස්වෙනි ප්‍රශ්නය x ට 5යි. 6 වෙනි එක. ඒක චුට්ටක් හිතලා කියන්න. 64 ලැබෙන්නේ කවුරු ಗುಣ කරාමද 6 සැරයක්? 2. එහෙනම් x ට එන්න ඕන පුතේ 2. පස්වෙනි එක එසේ නිමා විය. 6 වෙනි ප්‍රශ්නය අංක 6. මොකද්ද මේකට ලිව්වේ? 10 ෂුවර්. 1 ලැබෙන්නේ කවුරු 10 කී සැරයක් ගුණ කරොත්? දැන් ඔයාලට ඔක පටලැවෙනවා නම් අපිට තියෙන ඉතින් පටලැවෙනවා නම් විකල්පයක් තියෙනවා. මොන බලන්න. ඇත්තටම උඩ උත්තරේ 10 එන්න ඕන. පටලැවෙනවා නම් විකල්පෙ වෙනමයි. මේ දෙක මාරු කරන්න. දර්ශක දාන්න. ලඝු අයින් වෙනවා. x වල 1 සමානයි 10යි. x වල පළවෙනි බලය කියන්නේ x ම තමයි. එහෙනම් උත්තරේ x එන්න ඕන 10යි. x පුතේ 10යි. පටලැවෙනවා නම් විතරයි. නැත්තම් 10 ලැබෙන්නේ 10 එක සැරයක් ගුණ කරොත්. එහෙම ගන්න එක ලේසි. හරි. ඊළඟට මට කියන 7 වෙනි එකට කීයද ඔයාලා ලිව්වේ? 7. 9ද? 9යි. 9යි. 3 9 9 ලැබෙන්නේ 3 දෙසරයක් ගුණ කරාම. එහෙනම් උත්තරය වෙන්න ඕන 9. 8 වෙනි ප්‍රශ්නේ 8. 8 වෙනි එකට උත්තරය අන්න මට ඇවිල්ලා තියෙනවා 10000යි කියලා. මේ බලන්න. ඔන්න ඔහොමද තියෙන්නේ. මම කිව්වේ ඒකයි එක සැරේට බැරි නම් මාරු කරලා බලන්න. මේ දෙක මාරු කරන්න. 10 4 වෙනි බලය සමානයි x ට. මෙන්න ලඝු ආකාරය මෙන්න දර්ශක ආකාරය. දැන් කියන්නේ 10 4ක් කීයේ? 10 4ක් පුතේ ගුණ කරාම 10000යි. එයා උත්තරේ එනවා x 10000. අන්තිම එක කීය දෙන්නේ? 64 නියමයි.
8 x සමානයි 2යි. ඔයාලට අමාරු නම් වැඩි මේ දෙක මාරු කරලා බලන්න. 8 2 සමානයි x. 8 2ක් කියන්නේ 64යි සමානයි මේ. right. ඔන්න පුතේ ගණන් ටිකට උත්තර. හරි නේද? right. 19 එක අභ්‍යාසෙම ඔයාලත් එක්ක මම කතා කරා. කුලක පාඩමෙත් අභ්‍යාසෙම වගේ කතා කරා. දැන් ඊළඟ දවසේ ලඝු නීති තියෙන්නේ. හැබැයි මම ඔයාලට පොරොන්දු වුණා බ්‍රහස්පතින්ද පන්තියේ ලඝු ගණක ටික කරනවා. සවුද පන්තියේ පස්තාර ටික කරනවා. මේ පාඩම් දෙක අපි එකට කරලා ඉවර කරමු. එතකොට සෑහෙන්න වැඩ ටිකක් කරගන්න පුළුවන් වෙයි. හරි නේද? ඔය අභ්‍යාසයේ එකම ගානයි ඉතුරුනේ. මම ඔයාලගේ ඉල්ලීමක් කරන ඔය දීලා තියෙන ටියුට් නම් මගේ අරගන්න එපා. කරුණාකරලා ඔයාලට ටියුට් එක ලැබිලා නැත්නම් බැංකු වලට පන්ති ෆීස් කියපු අයට විශේෂයෙන් ලැබිලා නැත්නම් අනේ ඉල්ල ගන්න WhatsApp කරලා ඉල්ලගෙන වැඩ ටික කරන්න. කවුරුවත් මතක් කරලා ඇඟිල්ලෙන් ඇනලා කෝ කරාද කරේ නැද්ද? එහෙම වෙනකන් ඉන්න එපා ළමයි. හරිද? මගේ උමනාවට ඉගෙන ගන්න වැඩක් නෙවෙයි කරන්න. ඔයාලගේ අවශ්‍යතාවයට මේක කරන්න. ඉතින් ඔයාලා අනිවාර්යෙන්ම ඒකට සාධාරණයක් කරන්න ඕන. ඒ නිසා හැම දරුවෙක්ම ටියුට් එක අරගෙන ගණන් ටික හදලා ඉවර කරන්න. හරි නේද? නැත්නම් ඕක හරි කරදරයක් වෙනවා පුතේ. මම ඔයාලට හෙට විතර මේ මාසේ අංක ටික නිකුත් කරන්නම්. ඒක මට මේ දවස්වල වැඩ වැඩි වෙච්ච නිසා දෙන්න බැරි වුණා. ඔයාලට මම ඉතා ඉක්මනින් අංක ටික දෙන්නම්. ඊට පස්සේ ටියුට් ටික අරගෙන පන්ති පිස් ගෙවලා නැති අයත් ඉක්මනට ටියුට් අරගෙන මේ වැඩ ටික ඉවර කරන්න. හරි නේද? හරි. එහෙනම් තාම මොනවා හරි දැනගන්න තියෙනම් අහන්න ළමයි. මම පන්ති ඔතනින් අවසන් කරනවා. මොනවද දැනගන්න තියෙන්නේ? හරි. මුකුත් නැහැනේ. සමහර අයට ප්‍රශ්න නැහැ. එක්කෙනෙක් දෙන්නේ කොන්න ලොකු ප්‍රශ්නයක් තිබිලා ගියා. හරි. එහෙනම් පුතේ හැමෝටම සුබ රාත්‍රියක්. ආයුබෝවන්. තෙරුවන් සරණයි. ආයිබෝවන් සර්. අයිබෝවන් සර්. ආයිබෝවන් සර්.